කෘෂි විද්‍යා පාඩමේ තෘණ සංරක්ෂණය ගැන කතා කරන්න සූදානම්. ඔබ දන්නවා විශේෂයෙන්ම ගුණාත්මක ගව පාලනයක් කරනවා නම් ඒකට ප්‍රධාන අවශ්‍යතාවයක් විදිහට තෘණ හඳුනා ගන්නට පිළිවන්. විශේෂයෙන්ම ලංකාව ගත්තොත් අපි තියන්නේ පිටින් ඔපේ යටින් අපේ වගේ දෙයක්. ලංකාව පිටින් පේන්න තිබුණාට අපි මහා අවුරුදු ගානක මහා දෑන්ත ඉතිහාසයක් තියෙන සංස්කෘතික වටිනාකම් තියෙන රටක් කියන සමස්තයක් විදිහට ගත්තොත් එහෙම ඇත්තටම අපි ගත්ත ඉදිකට්ටේ ඉඳලා හැමදේටම ලෝකීය අනිත් රටවල් මත යැපෙනවා. විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම කිරි උදේ තේ කෝප්පෙන් තමයි අපි ලෝකෙට නායකයන්. ඒ වුණාට අපි නායකයෝ රට වෙනස් කරන්න හැමදාම උත්සාහ කරා, සුපිරිමුත් කරන්න එක සංකල්පයක් ආවා. හැබැයි සමස්තයට ගත්තොත් තේ කෝප්පේ ගත්තොත් තේ ඇරුණාම තේ සහ වතුර ඇරුණාම අනිත් දෙකටම ලංකාව නායක. කිරි වලින් 100ට තා විශාල ප්‍රමාණයක් අපි කිරි පිටි ගේන්නේ පිටරටින්. නමුත් හිවිලි කලාපේ පවා හැම ගෙදරකම කිරිගාවෙක් හිටියා කියලා අතීත තත්ත්ව වාර්තා තියෙනවා. එතකොට අපි සීනි ගත්තොත් සීනිත් සෑහෙන ප්‍රමාණයක් සීනිත් 120ක් 30ක් කරනවාම කල් දැන් මේ රටින් ගියන්නේ විශේෂයෙන්ම සිරිමාව බණ්ඩාරනායක මැතිණියකින් පස්සේ ලංකාවේ හිටපු හැමෝම උත්සාහ කරේ අපි ලෝක නායකයන් කරන්න. තමයි ඒක අපි කිව යුතුයි. ඒ නිසා මතු පිටින් හැඩට පේන තින්දියට අපි ලෝක නායකයෝ සමස්ත රටක් ඉදිරි ගත්තොත් එහෙම ඒ නිසා නිෂ්පාදන මට්ටම ගත්තොත් එහෙම නවසීලන්තය දියුණු රට. ඒ නවසීලන්තය ලංකාවෙන් කිරි ගත්තා නම් ලංකාව තෘණ භූමිය ඇති කිරීමේ හැකියාව තියෙන තෘණ සංරක්ෂණය කරන්න පුළුවන් රටක්. එතකොට නවසීලන්තය දියුණු රටක්. ඒගොල්ලෝ අපෙන් කිරි ගත්තා නම් කමක් නැහැ. හැබැයි අපි උදේ කිරි වෙලා නවසීලන්තය ගන්නවා කියන එක ඇතුලේ අපි ඉන්නේ කොයි වගේ තැනකද කියන එක ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. ඒ නිසා ලංකාව සංපෝෂිත කරනවා නම් ඔය කියන දේවල් ටික පවා අපි නිෂ්පාදනය කරගන්න අවශ්‍ය වෙනවා. 90 දශකෙන් පස්සේ ආණ්ඩු ලංකාවේ මේ ආර්ථිකයට උමනා වෙන දේවල් හොයාගෙන තියෙනවා කියන ඒ වෙනම ප්‍රශ්නයක් තියෙනවා. කිරිගම පාලනයේදී අවශ්‍ය වෙන ප්‍රධාන දෙයක් තමයි තෘණ සංරක්ෂණය කියලා කියන්නේ. විශේෂයෙන්ම වීලි කලාපේ ගත්තොත් එහෙම අනුරාධපුරේ පොළොන්නරුව වගේ පැති ගත්තොත් එහෙම සමස්තයක විදිහට ඒ අයගේ මාස 10ක් විතර කාලයක් වැස්ස නැති කාලපරාසයක් තමයි තියෙන්නේ. එතකොට ඒ නිසා තමයි කොමිස් ගහ ගන්න අදහසක් නැති මිනිස්සු රජ විය යුතු කියලා විශ්වාස කරමු. අතීතයේ ලංකාවේ හිටපු අය පාලකයන් විශේෂයෙන්ම වැව් හදලා වාපේ ශිෂ්ටාචාරයක් බිහි කරලා ඒ ජලය සංරක්ෂණය කරන්න සහකරේ. එතකොට ඒ නිසා තෘණ තියෙන්නේ තාම කෙටි කාලයක් තමයි වීලි කලාපේ. ඒකට ඒ තෘණ තිබෙන කෙටි කාලය තුළ ඒවා නිෂ්පාදනය කරගත යුතු වෙනවා. එහෙම නැති වුණොත් එහෙම හිඟ කාලයේදී ගවයින්ට ලබා දෙන්න නොහැකි වෙනවා. ඒ නිසා වීලි කලාපයේ විශේෂයෙන්ම තෘණ නිෂ්පාදනය කිරීම සහ සංරක්ෂණය කිරීම වැඩපිළිවෙල කොමුණා වෙනවා. එතකොට ඒ නිසා යම් යම් රාජ්‍ය සංවිධාන ආදියත් එකතු වෙලා මේ කටයුතු කරගෙන යනවා. දේශගුණික සාධක අතුරින් වර්ෂාවතනයේ තෘණාසරණ කෙරෙහි බලපාන වැදගත් සාධකයක්. ශ්‍රී ලංකාවේ තෘණ නිෂ්පාදනය සහ ගුණාත්මක බව ප්‍රධාන වශයෙන්ම යල මහා කන්නවල අර වර්ෂාපතන වෙනස මත තමයි රඳා පවතින්නේ. වර්ෂාපතනයේ වැඩි කාලවලදී තෘණ නිෂ්පාදනයේ අතිරික්ත මට්ටමක් දක්වා වැඩි වෙනවා. ඒ කියන්නේ අපිට අවශ්‍ය තෘණ ප්‍රමාණයටත් වඩා වැඩි ප්‍රමාණයක් වර්ෂාව තියෙන කාලෙදී නිෂ්පාදනය කරනවා. නමුත් වැස්ස අඩු කාලවලදී සතුන්ගේ අවශ්‍යතාවට පවා අඩු සතුන්ගේ අවශ්‍යතාව පවා සපිරෙන්නේ නැහැ. තත්ත්වයක් නිර්මාණය වෙනවා. ඒ නිසා නමුත් සතුන්ගේ තෘණ අවශ්‍යතාව තෘණ රනිල වැඩිපුර තියෙන කාලටත් එකයි අඩුවෙන් තියෙන කාලටත් එකයි. මේ විදිහට වියලි කාලයන්හි තෘණ හිඟවීම රෝමාන්තික සත්ත්ව පාලනයේදී ඊටාම ප්‍රබලව බලපාන සාධකයක් වෙනවා.
දැන් මේ ඔබට පේන්නේ ඒ විදිහේ තෘණ නිෂ්පාදන අවුරුද්දේ ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රේල් මැයි මේ අකුරු වලින් සඳහන් වෙන මාස 12. එතකොට මේ මාස 12 වෙනස් වෙන ආකාරය ඔබට පේනවා. මේකේ පරිමගේ ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රේල් වල එනවා ඉහළ අගයක් තෘණ නිෂ්පාදනයේ අතිරික්ත කියන්නේ මේ රේඛාව තියෙන අවශ්‍ය ප්‍රමාණය ඒ ප්‍රමාණය ඉක්මවා යනවා මාර්තු අග අප්‍රේල් සහ මේ අතර කාලයේදී ඊට පස්සේ ආය අඩු වෙලා යනවා. කියන්නේ අවශ්‍යතාවට ප්‍රමාණය ඊට පස්සේ විශාල ප්‍රමාණයකින් වැඩි වෙනවා මෙන්න මේ කාලේ. දෙසැම්බර් ජනවාරි නොවැම්බර් අතර කාලයේදී ඊටාම ඉහළ අගයකට එනවා. එතකොට මෙන්න මේ කියන කාරණාව මත ඔබට පේනවා තෘණ අහේනියක් තියෙන කාල පරාසයක් වෙනවා. හැබැයි සතුන්ට ආහාර අවශ්‍යතාව එක සමාන වෙනවා. එතකොට ඒ නිසා තෘණ සහ රනිල සංරක්ෂණ ව්‍යාපාරයක් අවශ්‍ය වෙනවා. මේ අනුව අතිරික්ත තෘණ සංරක්ෂණය කර තැබීමෙන් තෘණ හිඟ කාලවලදී ප්‍රයෝජනයට අරගෙන ඒකක ක්ෂේත්‍රඵලයක් ඇති කරන්න පුළුවන් සතුන් සංඛ්‍යාව වැඩි කරගන්න පුළුවන්. තෘණ සංරක්ෂණය කර ගැනීමේ ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. එකක් වියලි තෘණ හෙවත් හේ නිෂ්පාදනය, අනික සයිලේජ් නිෂ්පාදන ක්‍රියාවලිය. හේ සහ සයිලේජ් නිපදවීම තමයි ප්‍රධාන ක්‍රමවේදී බවට පත් වෙන්නේ. එතකොට වියලි තෘණ හෙවත් හේ නිපදවීම ගැන අපි කතා කළ යුතුයි. අමු තෘණවල ඇති කොළ පැහැය සම්පූර්ණයෙන් ඉවත් නොවන ලෙස බියලා ගබඩා කර තබා ගන්න තෘණ හේ ලෙස හඳුන්වනවා. අමු තෘණවල ඇති කොළ පැහැය සම්පූර්ණයෙන් ඉවත් නොවන ලෙස බියලා ගබඩා කරනවා. එතකොට මේවා බියලි රළු ආහාර විදිහට තමයි ගන්නෙ. දල ආහාර, තන්තුමය ආහාර ඒවා රළු ආහාර විදිහට අපි බෙදනවා. උදන් රළු ආහාරයක් කියන්නේ තන්තු ප්‍රතිශතය වැඩි ආහාරයක්. එතකොට අප තෘණවල තියෙන ගුණාත්මක බව අඩු නිසා හේ නිෂ්පාදනයේ සාර්ථක ක්‍රමවේදයක් නෙමෙයි. නමුත් මේක තමයි අතීතයේ පාවිච්චි කරපු ක්‍රමවේදය බවට පත් වෙනවා. මොකද ඒක පිටුරු වගේ තත්ත්වයට පත් වෙන නිසා අර නැවුම් ස්වභාවයෙන් සංරක්ෂණය කරගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. හේසැදීමේ මූල ධර්මය වෙන්නේ වියලි ද්‍රව්‍ය 25ක් පමණ අඩංගු වන තෘණ වියලීම මගින් වියලි ද්‍රව්‍ය 80ක් හෝ ඊට වැඩියෙන් අඩංගු වන හේ බවට පත් කිරීම. ඒ කියන්නේ 75ක් විතර ජලය තියෙන එක 20ක් විතර ජලය තියෙන ද්‍රව්‍යයක් බවට පත් කර ගැනීම තමයි සරලව කිව්වොත් මේ හේ නිෂ්පාදනය කියන කාරණා හඳුන්වන්නේ. මේ විදිහට තෘණවල තිබෙන පෙනුම, සුවඳ, එකම රසය, ඒ රසය කියන්නේ අපිට අනුව නෙමෙයි ගවයින්ට අනුව එකම පෝෂ්‍ය ගුණය ආරක්ෂාව නැවරුම් වියලීමේ ක්‍රියාවලිය පදම් කිරීම කියලා හඳුන්වනවා. මේ තෘණවල පෙනුම, සුවඳ, රසය, පෝෂ්‍ය ගුණය ආරක්ෂා වෙන ආකාරයෙන් වියලීමේ ක්‍රියාවලිය පදම් කිරීම කියලා හඳුන්වන්නේ. ඔබ දන්නා තේ වලදීත් අපි පදම් කිරීම කරලා ලක් කරනවා. වයින් වලදීත් අපි පදම් කිරීම කරලා ලක් කරනවා. එතකොට මේ වගේ තෘණ සහ තෘණ ආශ්‍රිතව ජීවත් වන ශුද්ධ ජීවිගේ ක්‍රියාකාරීත්වය අඩු කිරීමෙන් තෘණවල ගුණාත්මක බව ගබඩා කරන කාලය ඇතුළේ ආරක්ෂා කරගන්න පුළුවන්. කියන තෘණාශ්‍රිත ශුද්ධ ජීවි ක්‍රියාකාරීත්වය අඩු කරොත් ඔබ දන්න ආහාරයක් වුණත් නරක වෙන්නේ මත ශුද්ධ ජීවීන් වර්ධනය වීම නිසායි. අනුව මේ ශුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය අප්‍රමාණ කිරීම කියන කාරණේ අනෙක් අර්ථය තමයි ඒවා සෑහෙන කාලයක අපිට ගබඩා කරලා තබා ගන්නට පිළිවන්කමක් තිබුණා කියන කාරණේ. හේ නිෂ්පාදනයට තාමත්ම යෝග්‍ය වෙන්නේ සිහින් කඩක් තියෙන කොළ වැඩි ප්‍රමාණයක් තියෙන පෝෂ්‍ය තෘණ හෝ පෝෂ්‍ය රනිල. ඒකට හේතුව තමයි කඳ මහත විශේෂ වලට වඩා කඳ සිහින් ඒවා ඉක්මනින් වේලෙන නිසා. උදාහරණයක් විදිහට පෝෂ්‍ය රනිල වර්ගයක් වන කව්පි හඳුන්වන්නට පුළුවන්. ඔබ දන්නවා රනිල කියන්නේ නයිට්‍රජන් තිරකරන ශ්වාක වායුවල නයිට්‍රජන් ශුද්ධ ජීවි දේහ තුළ අරගෙන ඒ මගින් නයිට්‍රේට නිෂ්පාදනය කිරීම ක්‍රියාවලිය ඕන් කරන උතුම් මෙහෙවර. එතකොට වාෂ්පීකරණයට පුෂ්පීකරණයට ප්‍රථමව කපා ගන්නා තෘණවල පෝෂක ගුණය වැඩි. මල් පිපෙන්න කලින් කපා ගන්නවා නම් ඒ තෘණවල පෝෂණ සංඝටක ප්‍රමාණය වැඩි. ඒ අවස්ථාවේදී ද්‍රව්‍ය කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය, ප්‍රෝටීන් ප්‍රමාණය, කැරොටින් එක්කම ඛනිජ ද්‍රව්‍ය ප්‍රමාණය උසස් නිසා ඉහළ ගුණාත්මක භාවයෙන් යුක්ත වියලි තෘණ පිළියෙල කරගන්නට පිළිගන්න. වර්ෂාවෙන් තොර හොඳින් ඉරු එළිය පතිත වන කාලයක් තමයි හේ සෑදීම සඳහා වැදගත් වෙන්නේ. ඒ වගේ දේශගුණික තත්ත්වයක් යටතේ මදපවණේ හිමිහිට වේරන ලද වියලි තෘණ උසස් ගුණාත්මක බවෙන් යුක්ත සත්ව ආහාරයක් ලෙස පාවිච්චි කරනවා.
ආර්ධ පරිසර තත්ත්වයටදී ඒ කියන්නේ තෙත් බව වැඩි පරිසර තත්ත්වයටදී මයිකෝටොක්සින් දිලීරය වර්ධනය වෙලා මේ කියන හේ ආහාරයට ගත්තාම ගොවිපළ සතුන්ට විෂ තත්ත්ව ඇති වෙන්නට පිළිවන්. ඒක තමයි මතක තබා ගත යුතුයි. මයිකෝටොක්සින් හැදුනොත් ගොවිපළ සතුන්ට විෂයි ඕන් එසැනින් පරලෝක ප්‍රාප්ත වෙන්න උනත් ඉඩ තිබෙනවා. තෘණ කපාගත් තෘණී ස්තරයක් විදිහට අසුරලා සූර්යාලෝකයට නිරාවරණය කරන්නට ඕනේ. තෘණ කපාලා අරගෙන ඒව තුනී ස්තරයක් විදිහට හදලා ඒක ඉරේලි වැටෙන තැනක දාලා තිනවා. කීප වතාවකම රේඛයක් පාවිච්චි කරලා මේ තෘණ මිශ්‍ර කරන්න ඕනේ. එතනින් අර වියලි ක්‍රියාවලිය කාර්යක්ෂම කරගන්නට හැකි. තෘණ කුඩා කැබයකට කැපීමෙන් වියලිම ඉක්මන් කරගන්නට පිළිවන්. එතකොට බදන්න අර ගැටෙන පෘෂ්ඨීය ක්ෂේත්‍රඵලය වැඩි ඉක්මනින් වියල්ලා යනවා. හේ ගබඩා කරනකොට වියලි සිසිල් ස්ථානයක ගබඩා කිරීම වැදගත් වෙනවා. මේ සඳහා විවිධ විදිහේ අට්ටාල පාවිච්චි කරන්න පුළුවන්. මේ පේන විදිහේ අට්ටාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ අට්ටාලවල මෙන්න මේ විදිහට තමයි ඒ ගබඩා කරලා සංරක්ෂණය කර තබා ගන්නේ. මේක හදන්නේ ඇයි? අතපය රිදෙන නිසා හෝ කසර නිසා හෝ නොවේ. මේකට හේතු තිබෙනවා. කුඩා පරිමාණ තත්ත්වයටදී තෘණ සංරක්ෂණය කිරීමට ඉතාම සුදුසු ක්‍රමය තමයි මේක. එතකොට වැඩිපුර තියෙන කුඩා ප්‍රමාණවත් හේ බවට පත් කිරීමේ හැකියාව තිබෙනවා. නමුත් බියලි තෘණවලට සතුන්ගේ කැමැත්ත අඩුයි. ඒ නිසා මේ ඒ වගේම තමයි මේ වගේ ප්‍රෝටීන් ප්‍රමාණයත් අඩුයි. ඒ නිසා මේ බියලි තෘණ ආහාරයට දෙන්නට කලින් 100% යූරියා ද්‍රාවණයක ගිල්වා තබනවා. එමගින් ඒ ද්‍රව්‍ය රූමනයේදී ඇමයිනෝ බවට පත් වෙනවා. මොකද ඔබ දන්නවා අපි ගත්තොත් එහෙම අපිට යූරියා ආහාරයට ගන්න බෑ. හැකියාවක් නැහැ. නමුත් අපි ගත්තොත් එහෙම හරකුන්ට යූරියා ආහාරයට ගන්නට පිළිවන් කමක් තිබුණා. ඒකට හේතුව තමයි ඕනෑම නයිට්‍රජන් ද්‍රව්‍යයක් ශුද්ධ ජීවීන්ගේ දේහයේ ප්‍රෝටීන බවට පත් වෙනවා රූමනය ඇතුලේ. ඉන්පස්සේ ඒවා ශුද්ධ ජීවීන්ගේ පරලෝක ප්‍රාප්ති වීමෙන් අනතුරුව ඔවුන්ගේ දේහ ජීර්ණයට ලක් වෙලා ඒ නයිට්‍රජන් නිදහස් වෙනවා. ඒ ඇමයිනෝ අම්ල ආදී නිපදවා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා මේ යූරියා ද්‍රාවණික ගිල්වල ලබා දෙන්නට පුළුවන්. ඊළඟට අපි සයිලේජ් ගැන කතා කරමු. සයිලේජ් කියන්නේ මධ්‍යස්ථ තෙතුන් ප්‍රමාණයක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් 40ක් 45ක් විතර ජල ප්‍රතිශතයක් සහිත තෘණ හෝ වෙනත් භෝගයක් හෝ පාලිත තත්ත්වයටදී පැසීමට භාජනය කිරීමෙන් ලැබෙන දේවල්. මෙතනදී ජල ප්‍රතිශතය වැඩි. ඒ නිසා සතුන් ආහාරයට ගන්න තියෙන කැමැත්ත වැඩි වෙනවා. 40ක් 45ක් විතර මධ්‍යස්ථ ජල ප්‍රතිශතයක් සහිත තෘණ හෝ රන්ල තමයි අප මේදී සයිලේජස් හඳුන්වන්නේ. නිර්වායක තත්ත්වයටදී සයිලේජ් සෑදීම සඳහා සයිලෝව කියන ගබඩාව උපයෝගී කරගන්නවා. එකම සයිලේජ් තෙත් රළු ආහාරයක් විදිහට හඳුන්වන්නට පුළුවන්. ඔක්සිජන් රහිත ශ්වසන ක්‍රියාවලියක් සිද්ධ වෙන්නේ. ද්‍රව්‍ය කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය වැඩි. බඩේරිඟු, සෝගම්, තෘණ ආදී රනිල නොවන පෝෂක ශාක සයිලේජ් සෑදීම සඳහා උචිතයි. උසස් ගුණාත්මක භාවයෙන් යුක්ත සයිලේජ් වලට ආවනික සුවඳක්, එකම රසයක් සහ කොළ හෝ දුඹුරු පාටක් තිබෙනවා. ඒකම මේ සයිලේජ් හරියට හැදුවොත් එහෙම සුවඳකුත් වහනය වෙනවා. ඒ කියන්නේ තෘණ සහ රනිල 50%ක් මල් පිපෙනකොට තමයි යොදාගන්නේ. ඒ කියන්නේ ගහෙන් භාගයක් වගේ ඇහි වෙනුවට මල් පිපෙනකොට මේ තෘණ සහ රනිල කපා ගන්න පුළුවන්. දාන භෝගවල අතුරු කොටස් පාවිච්චි කරන්න පුළුවන්. පළතුරු වල අතුරු පළත්, ඒ කියන්නේ දාන්නේ පොතු ආදියත් පාවිච්චි කරන්න පුළුවන්. තෘණ දඬු කුඩා කොටස් වලට කපලා සයිලෝව කියන ගබඩාව ඇතුළට දාන්නට පිළිවන්. මේ තියෙන මේ වගේ සයිලෝවක්. එතකොට පුරවනකොට තෘණ තට්ටුවක් අතරට මොලැෂස් සහල් නිවුඩු ආදී ආකරණ ද්‍රව්‍ය තට්ටුවක් යොත් කරන ඔබ දන්නවා. සහල් නිවුඩු එක්ක නිවුඩු සහල් ආහාරයට ගැනීම අප්‍රසන්නයි. නමුත් ගුණාත්මක භාවයක් තියෙන සහල් නිවුඩේ. ඒ නිසා නිවුඩු සහල් අමාරුවෙන් හරි කන්න පුළුවන් නම් ඒක අපිට වැදගත් වෙනවා. නමුත් පොලිෂ් කරාට පස්සේ එන සහල් නිවුඩුත් මොලැෂස් වගේ ද්‍රවණත් මේ මොලැෂස් හැදෙන්නේ ඇත්තටම ඔය උක්නිෂ්පාදන අතුරු ඵලයක් විදිහට.
ඒවා පාවිච්චි කරන්නත් පිළිවෙලකට තිබුණා. ඒකම ඒවා සහ තුන් රැල්ල තට්ටු හිර කරලා තද කරලා අසුරනවා මේ ගබඩාව ඇතුලේ. ඊට පස්සේ වායු රෝධක පොලිතීන් ආවරණයකින් වහලා පස්සේ යොදලා වායු රෝධනය කරනවා. මේ විදිහට ශාකමය ද්‍රව්‍ය මාස 3ක පමණ කාලයක් අපිට තබා ගන්න පුළුවන්. මේකට සයිලෝවක් නැත්නම් ඔබට වලක් කපලා විශේෂයෙන්ම ලොකු වැස්සක් නැති කාලයක ඒක ඇතුළට පොලිතීන් එකක් දාලා සම්පූර්ණයෙන්ම තෘණ සහ රැල්ල මිශ්‍රණය තදින් අසුරලා උඩින් පොලිතීන් එකකින් වහලා වටේට හැකිතාක් ජලය ගමන් කරන්න ඇතුළට සීල් කරලා වටේට ජලවහන කාණු දාලා තියන්න පුළුවන්. එහෙම කරන්නට පුළුවන්. නමුත් ওই ක්‍රමයේදී ජලය ගියොත් ඉන්නේම මේවා කෙලින්ම කොම්පෝස්ට් වලටපත් වෙලා විනාශ වෙලා යනවා. ඒ නිසා සයිලෝ කියන උපකරණයෙන් පාවිච්චි කරන්න පුළුවන් නම් මාස 3ක් විතර කාලයක් මේවා තාම හොඳින් හදලා ගබඩා කරලා තියාගන්න පිළිවන්. මේකේ මූල ධර්මය තමයි සජීවී ශ්වාක ද්‍රව්‍ය තද කරලා ගබඩා කිරීමෙන් පස්සේ ඒවායේ තියෙන ශ්වසන ක්‍රියාවලින් හින්දා ගබඩාව තුළ තියෙන ඔක්සිජන් ටික අයින් වෙලා යනවා. ඊට පස්සේ ඇතිවෙන නිර්වායක තත්ත්වයෙන් හින්දා ශ්වාක ද්‍රව්‍ය වියෝජනය කරන ස්වායු දිලීරවල ක්‍රියාකාරීත්වය නැවතිලා ලැක්ටෝබැසිලස් වගේ නිර්වායු වියෝජන බැක්ටීරියාවන්ගේ ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා. මුලින්ම අපි ශාක ද්‍රව්‍ය තද කරලා වායු රෝධක තත්ත්වයකට මේවා ගබඩා කරලා තබා ගන්නකොට මුලින්ම වෙන්නේ ඔක්සිජන් ටික අර ඉන්න සජීවී ස්වායු ශුද්ධ ජීවීන් පාවිච්චි කරනවා. නමුත් ඉන් අනතුරුව ඒ තියෙන ඔක්සිජන් ටික ඉවත් වෙලා යනවා. ඒ ඔක්සිජන් ටික අහවර වුණා ගියාට පස්සේ තියෙන ඔක්සිජන් ටික වුණාට පස්සේ වෙන්නේ ස්වායු ජීවීන් ටික එතනම අවසන් ගමන් යනවා. ඊට පස්සේ නිර්වායක ජීවීන් ටික හිටිය යන සුළු ප්‍රමාණයක්. නමුත් ඒ අයගේ ක්‍රියාකාරීත්වය දැන් ඔක්සිජන් නැති නිසා වැඩි වෙනවා. එතකොට මේ නිර්වායු ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය නිසා විශේෂයෙන්ම ලැක්ටෝබැසිලස් වර්ගයේ කාණ්ඩවල ලැක්ටික් අම්ලය හැදෙනවා. මේ බලන්න තෘණ වල තිබෙන සෙලුලෝස් උපස්තරය සෙලුලෝස් තමයි අතරම තෘණ වල තියෙන්නේ. ඔබ දන්නවා තන්තු වල තියෙන සෙලුලෝස් සෛලස් ස්තරයක්. එතකොට මේ සෙලුලෝස් ලැක්ටෝබැසිලස් බැක්ටීරියා මගින් ඔක්සිජන් නැති තත්ත්වයටදී සෙල්සියස් 37 27 අතර සෙල්සියස් උෂ්ණත්ව පරාසයකදී ලැක්ටික් අම්ලය බවට පත් වෙනවා. මේ ලැක්ටික් අම්ලය pH වගේ අඩු ආම්ලික එකක්. එතකොට දැන් මේක ටික ආම්ලික වෙනවා. ඔබ දන්නවා මේ නිසා pH එකේ 3.8 ඉඳලා 4.2 වගේ අධික pH පරාසයක් දක්වා මේ අම්ල එකතු වෙලා පත් වෙනවා. එතකොට ආම්ලික තත්වයක් තියෙන නිසා මේ අම්ලය උඩ ශුද්ධ ජීවීන්ට බැක්ටීරියාවට වර්ධනය වෙන්න බෑ. ඒ නිසා තමයි මේ අම්ලය තියෙන නිසා තමයි ওই විදිහට මාස 3ක් අපිට මේ ගබඩා කරලා තියාගන්න පුළුවන්. ඒ වගේම තමයි ලැක්ටික් අම්ලය ඉතාම ප්‍රසන්න සුවඳකින් යුක්තයි. ඒ නිසා අපිට උනත් පළතුරු සුවඳක් වගේ එකක් එනවා හොඳට මේ සයිලේජ් හදලා ගත්තොත් එහෙම තෘණ සහ රණ්ඩ වලින් උනත්. ඒ එකම අප ඔබට සඳහන් කළ යුතුයි. අපි දන්නවා යෝග නිෂ්පාදනය කිරීමට පාවිච්චි කරන්නේ ලැක්ටෝබැසිලස් බැක්ටීරියා ලැක්ටෝබැසිලස් බල්ගරිකස් සහ ස්ට්‍රෙප්ටෝකොකස් තර්මෝෆිලස් කියන බැක්ටීරියා වර්ග තමයි පාවිච්චි වෙන්නේ. ඒ මගින් ලැක්ටික් අම්ලය හැදෙනවා. ලැක්ටික් අම්ලය හැදෙනකොට කිරිවල තියෙන ප්‍රෝටීන කොයගුලේට් කිරිවල තියෙන ප්‍රෝටීන ඝනීභවනය වෙනවා. ඒ ප්‍රෝටීන ටික තමයි අපි යෝගට් විදිහට ආහාරයට ගන්න. ඒ නිසා යෝගට් ආම්ලිකයි ආහාරයක්. කියන කාරණේ ඔබට සඳහන් කළ යුතුයි. ඊළඟට සයිලේජ් නිපදවීමේ තියෙන වාසි සහ අවාසි ටිකක්. ගුණාත්මක බවින් යුතු සයිලේජ් නිපදවීමට බඩේරිඟු, ඉදල්ලිරිඟු, පළතුරු, අලභෝග වගේ ඕනම ද්‍රව්‍යයක් උදා ගන්න පුළුවන්. ඒකම සයිලේජ් නිෂ්පාදනය කරනකොට දේශගුණික බලපෑම අඩු නිසා වසරේ ඕනෑම වෙලාවක ඒ කියන්නේ වියලි කාලගුණයක් තිබ්බා නැතා කියන එක අදාළ නැහැ. හේවට වේලන්න නම් වේලිච්ච කාලගුණයක් තියෙන්න ඕනේ. නමුත් සයිලේජ් වල ඒ ප්‍රශ්නේ නැහැ. නමුත් සයිලේජ් සාධනකොට මේක තමයි මොඩර්න් ක්‍රමය. එතකොට මේකෙදි මූලික වියදම සෑහෙන වැඩි එක තමයි තියෙන අවශ්‍යය. ඒ වගේම තමයි වියලි තෘණයක සසඳනකොට ගුණාත්මක බවෙන් යුතු සයිලේජ් උපදවන්න යම් තාක්ෂණික දැනුමක් උවමනා වෙනවා. ඒ වගේම තමයි සුළු පරිමාණ වශයෙන් පිළියෙල කරනකොට අපතේ යාම ප්‍රමාණයත් වැඩි වෙනවා. දැන් මේ ලැක්ටික් අම්ලය ඔබට පේනවා C6H6O3 එතකොට මේක ක්ලොස්ට්‍රීඩියා බැක්ටීරියා මගින් C6H8O2 කියන පියුට්‍රික් අම්ලය වඩපත් වෙනවා. ඊට පස්සේ ජලය සහ කාබන් ඩයොක්සයිඩ් නිදහස් වීමක් සිදු වෙනවා. ඔන්න ඔතනදී වෙන්නේ මහා භයානක ඛේදවාචකයක්.
එතකොට කටුක අපේජනක සුවඳක් පෙන්වන මේ බියුට්‍රික් අම්ලය අඩංගු සයිලේජ් සතුන් ආහාරයට ගන්න නැහැ. ඒ නිසා ලැක්ටික් ඇසිඩ් අම්ලය තියෙන අවස්ථාවේදී තමයි මේක ලබා දිය යුතු වන්නේ.